මව්බිමට දෙවැනි කොට සිතන්නෙමු දෙව්ලොවේ නැති අසිරි මව්බිමේ දකින්නෙමු පරිසරය රකින්නෙමු වඩන්නෙමු වවන්නෙමු මේ පිළිනයෙන් සදා මව්බිමට බැඳෙන්නෙමු. අයිබෝන් සුබදැසනක්. අදත් අපි සූදානම් සොබාකෙත ඔබ වෙනුවෙන් ගෙනෙන්නට විවේකී ඉරිදා දවසේ සුපුරුදු වෙලාවට අපි ඔබ මුණ ගැහෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය අනුග්‍රහයෙන්. ඔබ දන්නවා මේ දිනවල සාමාන්‍ය රාජකාරී අපි ආරම්භ කරලා තිබෙන්නේ COVID-19 තර්ජනය තාමත් අපිට තිබුණත් දැන් අපි සාමාන්‍ය විදිහට වැඩ රාජකාරී වලට පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් ලෝකෙම COVID-19 වසංගතයේ තත්වයෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ. අපි රටක් විදිහට අමාකාරයක ඉදිරියට ඇවිත් ඉන්නේ. ඒ කෙසේ වෙතත් තවමත් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු වෙනවා දිගටම. අත් සෝදන්න, දුරස්ත භාවය තියාගන්න, ඒ විදිහට තියාගෙන අපි පරිස්සම් වෙමු කියන යෝජනාව ඔබට ඉදිරිපත් කරමින් අපි ආරම්භ කරමු සොබාකෙත පරිසරයට ආදරය කරන්නන් වෙනුවෙන්ම ගෙනෙන වැඩසටහන සමගින්. ඔබත් පරිසර හිතකාමී පුරවැසියෙක් වෙමින් අපේ සුන්දර මාතෘ භූමිය රැක ගැනීමට එක්වන්න. ජාතික පාරිසරික පනත මගින් ප්‍රකාශයට පත් කර ඇති පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ඇතුළු අපේ පරිසර පද්ධතිවලට හානියක් වන කිසිවක් නොකරන්න. ගහකොළ සතාසී පාවා මෙන්ම ජලය පස වායු ඇතුළු අපව ජීවත් කරවන සම්පත් සුරැකීමට එක්වන්න. අපි පරිසර හිතකාමී පුරවැසියන් වෙමු. මධ්‍යම පරිසර අධිකාරියේ පණිවිඩයකි. ඇත්තටම මේ දිනවල වැඩියෙන් ව්‍යාප්ත වෙන නැත්නම් වැඩිපුර අවධානයට ලක්වන COVID-19 තරමටම අවධානයට ලක්වන ඩෙන්ගු රෝගය පිළිබඳ නැත්නම් ඩෙන්ගු වසංගතය පිළිබඳව ඔබට දැනේවි මේ විරිදු ගායනය අහගෙන ඉන්නකොට. අපහිතවත් මහත්වරුනි නෝනාවරු මේ අහන්න ජීවිතයක වටිනාකම කොයිතරම්ද හිතට ගන්න කොයිතරම්ද හිතට ගන්න වැදලා දොහොත් මුතුන් තබා අවසර පතනෙමි සැමගින් කියන්න යන මේ උවතන සැම දිනාම අසන් ඉන්න සැම දිනාම අසන් ඉන්න
සොබාකෙතින් දෙන්න පීඩකඩ වෙන් කරන්නේ සොබාකෙත කතිකාව වෙනුවෙන්. COVID-19 වසංගතය පාලනය කළ අතලොස්සක් රටවල් අතරට ශ්‍රී ලංකාව අයත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා. නමුත් ඔබ දන්නවද මේ අනතුර තවමත් මේ රටින් තුරන් වෙලා නැහැ. ඒ නිසාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම අපි හැමෝටම හරිම වැදගත්. රටේ ආර්ථිකයට පිටිවහලක් වෙමින් නැවතත් සුපුරුදු ජීවන රටාවට අනුගත වෙමින් තමන්ගේ අංශයේ රාජකාරී කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව කතිකා කරන්න අද සොබාකෙත වැඩසටහන හා සම්බන්ධ වෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කාන්තිද සිල්වා මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය අපි මුලින්ම දැනගන්න කැමති පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ කාර්යභාරය කොයි වගේද? ඔව් නදිකා, පරිසර කළමනාකරණ හා ඇගයීමේ ඇත්තම ප්‍රධාන අරමුණ වෙන්නේ තිරසාර සංවර්ධනයක් ස්ථාපිත කිරීම උදෙසා ස්වාභාවික සම්පත් ප්‍රඥා ගෝචර ලෙස උපයෝගී කර ගැනීමත් එම සම්පත් අතර අසමබරතාවය ඇතිවීම වැළැක්වීමත් ඒවා සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කිරීමත්. එතකොට මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මේ අංශයේ ප්‍රධාන ඒකක 3ක් ස්ථාපිත කරලා තියෙනවා. ඒවා තමයි පරිසර බලපෑම් ඇගයීම් ඒකකය, උපාය මාර්ගික පරිසර ඇගයීම් ඒකකය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණ ඒකකය. එතකොට අපි පරිසර බලපෑම් ඇගයීම් ඒකකය ගත්තොත් එමේ ඒකකයේ ප්‍රධාන කාර්ය වන්නේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සහ එම අධ්‍යයනවල නිර්දේශ මත පරිසර අනුමැතිය නිකුත් කිරීම. එතකොට පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය 1988 සංශෝධිත ජාතික පාරිසරික පනත මගින් නීතිගත කරලා තියෙනවා. එතකොට සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය අත්‍යවශ්‍ය නීතිමය කටයුත්තක්. එතකොට මෙම ඒකකය මගින් තමයි එම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය මෙහෙයවන්නේ සහ ඒ සඳහා එම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදු කරලා ව්‍යාපෘතීන් සඳහා අනුමැතිය ලබා දීම සිදු කරන්නේ. ඊට අමතරව මෙම ඒකකය මගින් අනුමත කරන ලද ව්‍යාපෘතීන් පිළිබඳ පසුවිපරම් කිරීමත් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමත් සිදු කරනවා. ඒතර මේක තමයි මෙම අංශයේ ප්‍රධානම කාර්යභාරය. ඔව්, ඒ වගේම තමයි දැන් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමුඛ කාර්යයන් වලින් එකක් වන මේ පාරිසරික බලපෑම් ඇගයීම් සඳහා අනුමැතිය ලබා දෙන්නේ ඔබතුමියගේ අංශය මගින්. මෙන්න මෙතෙන්දී සිද්ධ කරන අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳවත් අපි කතා කරමුද? ඔව්, ඇත්තටම නදික මම ඉස්සලම් චුට්ටක් පොඩි හැඳින්වීමක් කරන්නම්කො මොකද්ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය කියන්නේ කියලා. එතකොට පරිසර බලපෑම් ඇගයීමක් කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියක් මගින් ස්වාභාවික හා සමාජීය පරිසරයට එල්ල විය හැකි බලපෑම් පුරෝකථනය කරන්නා වූ සරල ක්‍රියාවලියක්. එතකොට මෙම ක්‍රියාවලිය ඇත්තටම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදු කළ යුතු වන්නේ පරිසරයට සෑහෙන බලපෑමක් ඇතිවිය හැකියයි සැලකෙන සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පමණයි. අපි අදහස් කරන්නේ නැහැ පරිසර බලපෑම් ඇගීම සියලුම මේ ඉතා කුඩා ප්‍රමාණයේ පරිසරයට බලපෑමක් ඇතිවිය නොහැකි තරමේ සංවර්ධන ව්‍යාපෘතීන් වලට අවශ්‍යයි කියලා අපි අදහස් කරන්නේ නැහැ. ඒතකොට පරිසර බලපෑම් ඇගීම සිදු කළ යුතු වන්නේ සැලකිය යුතු බලපෑමක් වෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණයි. එතකොට ජාතික පාරිසරික පනත මගින් ප්‍රකාශයට පත් කර ඇති 1993 ජුනි 24 දින ඇති අංක 772කින් 22 දරන ගැසට් පත්‍රයේ පරිසර බලපෑම් ඇගීමට ලක් කළ යුතු ව්‍යාපෘතීන් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මෙම ව්‍යාපෘතීන් වලට අපි කියන්නේ පරිසර බලපෑම් ඇගීමට ලක් කළ යුතු නියමිත ව්‍යාපෘතීන් කියලා. එතකොට මෙම නියමිත ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට පරිසර බලපෑම් ඇගීම ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කළොතින් ප්‍රථමයෙන්ම යෝජිත ව්‍යාපෘතිය නියමිත ව්‍යාපෘති ලයිස්තුවේ තියෙනවා නම් ව්‍යාපෘති යෝජක විසින් පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ව්‍යාපෘතිය පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් අයදුම් පත්‍රය මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙම මූලික තොරතුරු පදනම් කරගෙන මධ්‍යම පරිසර අධිකාරිය පරිසර බලපෑම් ඇගීම් වාර්තාවේ ඇතුළත් විය යුතු විෂය කරුණු ඇතුළත් කරලා විෂය නිර්ණය පත්‍රිකාවක්. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් terms of reference කියන එකක් පිළියෙල කරනවා. ඒ කියන්නේ එතකොට ඒක තමයි පරිසර බලපෑම් ඇගීම් වාර්තාවේ විෂයපතේ විය යුත්තේ. එතකොට මේ terms of reference එක පාදක කරගෙන පරිසර බලපෑම් ඇගීම් වාර්තාව සිදු කළ යුතු වන්නේ ව්‍යාපෘති යෝජකයා. එතකොට ඒකට ව්‍යාපෘති යෝජකයා සමහර වෙලාවට උපදේශන ආයතනයක සහාය ලබා ගන්න පුළුවන්. එතකොට ව්‍යාපෘති යෝජකයා පරිසර බලපෑම් ඇගීම් වාර්තාව පිළියෙල කළා ඉවර වෙලා ඒ වාර්තාව නැවතත් මධ්‍යම පරිසර අධිකාරියට අධ්‍යයනය සඳහා ඉදිරිපත් කළ යුතු වෙනවා.
එතකොට මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම අධ්‍යයනය සඳහා මහජනතාවටත් අපි අවස්ථාවක් ලබා දෙනවා. ඊට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය මෙම වාර්තාව ස්වාධීනව ඇගයීමට ලක් කිරීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරලා ස්වාධීනව ඇගයීමකට ලක් කරනවා. මෙහිදී අර මහජනතාවගෙන් ලැබුණු අදහස්නුත් අපි නිවැරදි අවධානයක් ඇත්තටම යොමු කරනවා එම අදහස් සඳහා. මේ සියලුම දේවල් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි මධ්‍යම පරිසර අධිකාරිය තීරණයක් ගන්නෙ මේ පරිසර වාර්තාවට අනුමැතිය ලබා දෙනවද නැද්ද කියලා. හොඳයි. කාන්තිද සිල්වා මහත්මිය, ඒ වගේම අපි ඔබතුමියගෙන් දැනගන්න කැමතියි දැන් මේ පාරිසරික බලපෑම් ඇගීම් වාර්තාව ලබා දීම මගින් පරිසරය සුරකින්න මොන වගේ දායකත්වයක්ද ලැබෙන්නේ? ඔව්, ඒ ඇත්තටම නදික මම ඒකට ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක්. මම මේකට උත්තර දෙන්න මෙහෙම කැමතියි. දැන් පරිසර බලපෑම් ඇගීම් වාර්තාවක ප්‍රධාන වශයෙන්ම අඩංගු විය යුතු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් තියෙනවා. ඒවා තමයි යෝජිත ව්‍යාපෘතිය මගින් නැති විය හැකි හිතකර හා අහිතකර බලපෑම් වල පූර්ණ විශ්ලේෂණයක් වාර්තාවක තියෙන්න ඕන. ඊට අමතරව අහිතකර බලපෑම් සමනය කර ගැනීමේ යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ විස්තරයක් සහ යෝජිත ව්‍යාපෘතිය වෙනුවට සලකා බැලිය හැකි සාධාරණ හා ප්‍රායෝගික විකල්ප පිළිබඳ විශ්ලේෂණයකුත් මෙම වාර්තාවේ තියෙන්න ඕන. එතකොට හරි විදියට නම් නියම විදියට කියන්නේ පරිසර බලපෑම් ඇගීම් වාර්තාවක් කළහොත් එයින් ප්‍රධාන වශයෙන්ම සහ ප්‍රමුඛවම ඇත්තරම ප්‍රයෝජනෙ ලබා ගන්න ව්‍යාපෘති යෝජකයා. ඒකට හේතුව පරිසර බලපෑම් ඇගීම් වාර්තාව තුලින්ම ආයෝජකයාට අදහසක් ලැබෙනවා තමන්ගේ ව්‍යාපෘතිය පරිසර ශක්්‍යතාවයක් ඇති ව්‍යාපෘතියක්ද නැද්ද කියලා. එහෙම ශක්්‍යතාවය ඇත්තටම සුදුසු නැත්නම් පරිසර ශක්්‍යතාවය නොගැලපෙනවා නම් ඒතර මේ අවස්ථාවේදීම ව්‍යාපෘති යෝජකයාට පුළුවන් තමන්ගේ ව්‍යාපෘතිය පරිසර හිතකාමී ලෙස නැවත සකස් කර ගන්න. ඊට අමතරව ඇත්තටම මම කියන්න ඕනේ මේ ව්‍යාපෘති යෝජකයා ලබන ප්‍රතිලාභය. ඊට අමතරව මධ්‍යම පරිසර අධිකාරියට පරිසර බලපෑම් ඇගීම් වාර්තාව ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒකට හේතුව තමයි මධ්‍යම පරිසර අධිකාරියට පරිසර බලපෑම් ඇගීම් වාර්තාව අධ්‍යයනය තුලින් ව්‍යාපෘතිය මගින් ඇතිවිය හැකි හිතකර හා අහිතකර බලපෑම් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එබැවින් ව්‍යාපෘතිය පිළිබඳ නිවැරදි තීරණයකට, ඒ කියන්නේ නිවැරදි දත්ත ඇතිව නිවැරදි තීරණයකට එළඹීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා පරිසර බලපෑම් ඇගීම් වාර්තාව තුලින්. එතකොට ඇත්තටම මට කියන්න තියෙන්නේ නදිකා පරිසර බලපෑම් ඇගීම් වාර්තාවක් තුලින් එතකොට ව්‍යාපෘති යෝජකයාත් රාජ්‍ය ආයතනත් මහජනතාවත් සියලුම පාර්ශවයට සංවර්ධන ව්‍යාපෘතියේ එන්න කලින් පරිසර හා සමාජ ගැටලු විසඳා ගැනීමට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. නමුත් මට මෙතනදී එක වැදගත් කරුණක් සඳහන් කරන්න කැමතියි. ඒ කියන්නේ මෙම අරමුණු සාක්ෂාත් කරගන්න නම් පරිසර බලපෑම් ඇගීම් වාර්තාව විෂය මූලික හා නිවැරදි විය යුතුයි. ඒක කවදාවත් ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘතිය සාධාරණීකරණය කරන්නට ඉදිරිපත් කර වාර්තාවක් නොවිය යුතුයි. ඒක නිසා ඇත්තටම නිවැරදි සුදුසු වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම වාර්තා පිළියෙල කරන උපදේශක ආයතනවල වගකීම විදිහට මම දකිනවා මේ වෙලාව. හොඳයි. ඒකම අපි කතා කරමු. ඇත්තටම මේ COVID-19 වසංගතය නිසා පරිසරයේ සිද්ධ වෙච්ච වෙනසත් එක්ක ජනතා ආකල්ප සුබවාදී විදිහට වෙනස් කරන්න ඔබතුමිය මොනවද යෝජනා කරන්නේ? දැන් ඇත්තටම අපි දන්නවනේ හැමෝම මේ COVID-19 වසංගතයත් සමග පරිසර සංරක්ෂණය හා සහභාගී සම්පත් නිවැරදි කළමනාකරණය ඉතා වැදගත් කියලා අපි හැමෝම හඳුනාගෙන තියෙනවා. ඒකේ අවශ්‍යතාවය ඉස්මතු වෙලා තියෙනවා. එතකොට ඇත්තටම ප්‍රධාන වශයෙන්ම දැන් මට කියන්න තියෙන්නේ මේ පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය ව්‍යාපෘති යෝජකයන් හිතන්නේ මේක ව්‍යාපෘතිය පමා කරන සම්පත් විනාශ කරන මහා ක්‍රියාවලියක් විදියට. එතකොට ආයෝජකයන්ට හා කර්මාන්තකරුවන්ට ඇත්තටම තමන්ගේ ව්‍යාපෘතිය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය හොඳ අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආයතන වලටත් ව්‍යාපෘති සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට හොඳ අවස්ථාවක් මේ පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය තුලින් පිටිවහලක් වෙලා තියෙනවා. එතකොට මට කියන්න තියෙන්නේ ඒක නිසා පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය අතන වැරදි විදිහට දකින්න එපා. එම ක්‍රියාවලිය සංවර්ධන ව්‍යාපෘතින් තමා කරන ක්‍රියාවලියක් නොව රටට විශාල ප්‍රයෝජනයක් සිදුවන ක්‍රියාවලියක් විදිහට අපි හැමෝම තේරුම් ගන්න ඕන. ඇත්ත වශයෙන්ම පරිසර බලපෑම් ඇගීමේ ප්‍රධාන ක්‍රියාවලියේ ප්‍රධාන අර්ථලාභය වෙන්නේ ව්‍යාපෘති යෝජකයන්. ආයතන නෙමෙයි. ඒතර ව්‍යාපෘති යෝජකයන් මේකේ තියෙන ප්‍රතිලාභ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එබැවින් පරිසර බලපෑම් ඇගීම ක්‍රියාවලියේ අරමුණු මොනවද? මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපි හැසිරිය යුතු ආකාරය කොහොමද කියලා ව්‍යාපෘති ආයෝජකයෝ, රාජ්‍ය නිලධාරීන් සහ මහ ජනතාවට පුළුල් අවබෝධයක් ලබා දීම මම හිතන්නේ මේ කාලේ ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි. අපි මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු ගීතයක් අහලා.
හිතට වද දෙනවාට වඩා නුඹ තරහ වෙනවා නම් හොඳයි මගේ නෙතට වද දෙනවාට වඩා අත්තික්කා මලක් වගේ ඔය ලෙන්ගතු කම නුඹගේ අද බමරුන් ලත වෙනවා රොන් ගන්නට සුපිපි මලේ රොන් ගන්නට සුපිපි මලේ නුඹ තරහ වෙනවා නම් හොඳයි මගේ හිතට වද දෙනවාට වඩා නුඹ තරහ වෙනවා නම් හොඳයි මගේ නෙතට වද දෙනවාට වඩා සුදු වලාරොදක සැඟවී ආසඳ සාවිය විලසේ නුඹෙලෙන් ගතුකම කොහිදෝ මට කියපන් සුමුදු නංගේ මට කියපන් සුමුදු නංගේ නුඹ තරහ වෙනවා නම් හොඳයි මගේ හිතට වද දෙනවාට වඩා තරහ වෙනවා නම් හොඳයි මගේ නෙතට වද දෙනවාට වඩා සොබාකෙතින් සොබාකෙත කතිකාව සමගයි ඔබ එක්වී සිටින්නේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කාන්තිද සිල්වා මහත්මිය අද සොබාකෙත කතිකාවේ අපේ කතාබහට එක් වෙන්නේ විශේෂයෙන් මේ පවතින COVID-19 තත්ත්වයේ යටතේ අපි කතා කරනවා පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ කාර්යභාරය කොයි ආකාරයටද කරගෙන යන්නේ කොයි ආකාරයටද පවත්වාගෙන යන්නේ කියන දේ පිළිබඳවයි අද අපි සොබාකෙත කතිකාවෙන් කතාබහ කරන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇත්තටම දැන් ව්‍යාපෘති යෝජකයෙක් තමන්ගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලබා ගන්න මේ පාරිසරික අනුමැතිය වළංගු වෙන්නේ කොයිතරම් කාල සීමාවකටද? සාමාන්‍යයෙන් පරිසර අනුමැතියක් වළංගු වෙන්නේ අවුරුදු 3ක කාලයක් සඳහා. කොහොම නමුත් මේ වළංගු කාලයේ අනුමැතිය ලබා දීමේ ලිපියේ කොන්දේසියක් විදිහට සඳහන් වෙනවා. මොකද සමහර විශේෂිත අවස්ථාවල මේ වළංගු කාලය අවුරුදු 3කට වඩා වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් වළංගු කාලය අනුමත ලිපියේ විශේෂයෙන්ම සඳහන් වෙනවා. ඇත්තටම දැන් යම් ආකාරයකින් මේ කාල සීමාව තුළ ව්‍යාපෘතිය නිමා කරන්නට නොහැකි වුණොත් සිද්ධ වෙන්නේ මොකද්ද? නොහැකි වුණොත් ඇත්තටම අපි ව්‍යාපෘති යෝජකයන්ට අවස්ථාව දීලා තියෙනවා. එහෙම Tamanට ඒක මේ නිම කරගන්න බැරි වුණොත් වළංගු කාලේ දීර්ඝ කරලා දෙන්න කියලා අපිට කල් වේලා ඇතුව මධ්‍යම පරිසර අධිකාරියට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට එහෙම ඉල්ලීමක් ඉදිරිපත් කරාම අපි මුලින්ම බලන්නේ ව්‍යාපෘති යෝජකයා අපි දීලා තියෙන අනුමැතියේ කොන්දේසිවල ප්‍රගතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ අපි විශ්ලේෂණයක් කරනවා. එම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව තමයි එම වළංගු කාලේ දීර්ඝ කිරීම පිළිබඳ අපි තීරණයක් ගන්න. හොඳයි. දැන් සමහර අවස්ථාවලදී දැන් ඔබ ආයතනයෙන් නිකුත් කරන මේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව ලබාගෙන තියෙනවා. නමුත් දීලා තියෙන උපදෙස් සේවාලාභිය විසින් උල්ලංඝනය කරන අවස්ථාවකදී මොනවද ඔහුට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? ඔව් ඇත්තටම පරිසර බලපෑම් ඇගයීමකින් අනතුරුව නිකුත් කරන පරිසර අනුමැතිය නීති අනුකූල ලියවිල්ලක්. එතකොට එම අනුමැතියේ කොන්දේසි උල්ලංඝනය කළහොත් ඒක ඇත්තටම ඒකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලතල තියෙනවා. එසේ කොන්දේසි උල්ලංඝනය කරපු අවස්ථාවලදී නීතිමය පියවර අරගෙන එම කොන්දේසි වලට අනුකූල වන විදියට ව්‍යාපෘතිය නැවත සකස් කරපු අවස්ථා බොහොමයක්ම තියෙනවා. හොඳයි. අපි අවසාන වශයෙන් කතා බහ කරමු. ඇත්තටම දැන් ඔබ ආයතනය විසින් සිදු කරන මේ සෑම පාරිසරික ඇගයීම් වාර්තාවක්ම සකසනකොට මහජන අදහස් සඳහා විවෘත කිරීමක් සිද්ධ කරනවා. මේ සඳහා මහජනතාව ලබා දෙන ප්‍රතිචාරය මොන වගේද? නදීක මේ ප්‍රශ්නේ මම පොඩි පැහැදිලි කිරීමක් මම කරන්න කැමතියි. මුලටම ඉස්සෙල්ලාම පරිසර වාර්තා සැකසීම සිදු කරන ලබන්නේ ව්‍යාපෘති යෝජකයා හෝ ව්‍යාපෘති යෝජකයා තෝරාගත් උපදේශක ආයතනයක්. එතකොට මධ්‍යම පරිසර අධිකාරී කාර්යභාරය වන්නේ ව්‍යාපෘති යෝජකයා ඉදිරිපත් කරන පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව අධ්‍යයනය කොට තීරණයක් ගැනීම. එතකොට මධ්‍යම පරිසර අධිකාරියට පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ව්‍යාපෘති යෝජකයෙක් ඉදිරිපත් කරාම ඒක අනුමැතිය දීමට ප්‍රථම මහජන අදහස් ලබා ගැනීම සඳහා අපි විවෘත කිරීම නීතිමය අවශ්‍යතාවයක්. එතකොට අපි ඒ සඳහා
වාර්තා මහජනතාවට පරිශීලනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි සලසනවා. එතකොට ව්‍යාපෘති වාර්තාව, පරිසර බලපෑම් මැගීම් වාර්තාව අපි මහජනතාවට පහසුවෙන් බලාගත හැකි ස්ථානවල තියෙනවා. තියලා ඉවර වෙලා අපි මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් නිවේදනයක් නිකුත් කරනවා. එතකොට පුවත්පත් නිවේදනය අපි මේ වාර්තාව මෙන්න මේ තැන්වල මෙන්න මේ දිනවල ඔබගේ පරිශීලනය සඳහා තියෙනවා කියලා පැහැදිලිව සඳහන් කරනවා. එතකොට මේ කාලය ඇතුළත මහජනතාවට පුළුවන් එම ස්ථානවලට ගිහිල්ලා පරිසර බලපෑම් මැගීම් වාර්තා පරිශීලනය කරලා අපට අදහස් ලබා දෙන්න. නමුත් මම ඔබේ ප්‍රශ්නයට යන්න කැමතියි නදිකා. ඇත්තටම පරිසර බලපෑම් මැගීම් වාර්තා සඳහා ලැබෙන මහජන ප්‍රතිචාර සම්බන්ධයෙන් අපි ලොකු සෑහීමකටපත් වෙන්නේ නැහැ. මහජනතාව විශේෂයෙන්ම ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා තියෙන්නේ මේ ව්‍යාපෘතියක් මගින් තමන්ගේ දේපල වලට හානියක් වෙනවා නම් පමණයි. සමස්තයක් වශයෙන් ව්‍යාපෘතිය මගින් පරිසරයේ සිදුවන බලපෑම් සම්බන්ධයෙන් මහජනතාව ප්‍රතිචාර දැක්වීම ඉතාමත්ම අඩුයි. මේ ඇත්තටම සතුටුදායක තත්වයක් නොවේ. අපි ඇත්තටම අපේ වගකීමක් ලෙස මහජනතාව සිතනවා නම් හොඳයි කියලා මම හැම වෙලාවෙම හිතනවා. තමන්ගේ දේපලට හානියක් නොවුන සමස්තයක් වශයෙන් පරිසරයට බලපෑමක් එනවා නම් මහජන අදහස් අපිට ඉදිරිපත් කරනවා නම් එම අදහස් අපිට ලොකු පිටිවහලක් වෙනවා අපේ තීරණය ගැනීමේදී. හොඳයි. පවතින COVID-19 තත්ත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පරිසර කළමනාකරන හා ඇගීම් අංශයේ කොයි ආකාරයටද තම රාජකාරී පවත්වාගෙන යන්නේ කියන කාරණය පිළිබඳවයි අද අපි සොබාකෙත කතිකාවෙන් කතා බහ කළේ. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර කළමනාකරන හා ඇගීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කාන්තිද සිල්වා මහත්මිය, බොහොම ස්තුතියි ඔබතුමියට අපේ කතා බහට එක් වුණාට. බොහොම ස්තුතියි ඔබතුමියට. ලෝකයේ ලස්සන කරන වටිනාම සම්පත තමයි දරු සම්පත. මේ දරුවන් තමයි අනාගතයේදී අපේ රට බාර ගන්න ඉන්නේ. අපේ දරුවන් අපිට සම්පතක් වගේම මිහිතලේ ජීවත් වෙන හැම සතෙකුටම වටිනාම සම්පත උන්ගේ පැටව. සෝභා ධර්මයේ සුන්දරත්වය කොයි තරම් අපූර්වද. අද මේ හැම දෙයක්ම විනාශ වෙන්න පටන් අරගෙන. දරුවන්ගේ අනාගත ලෝකය වඩා සුන්දර කරන්න ඕන නම් වැඩිහිටියෙක් කාන්තාවක් හැටියට පරිසර ආරක්ෂා කර ගැනීම හැම දෙනාගේම වගකීමක් හැටියට පිළිගන්න ඕනේ. පුංචි කාලේ ඉඳන් දරුවන්ට මිනිසත් භවයේ ගුණ යහපත්කම් ගැන කියා දෙනවා වගේම සතා සිව්පාවුන්ට ගහකොළවලට සෝභා දහමට ආදරය කරන්න ඔවුන්ට මඟ පෙන්වන්න ඕනේ. මේ කටයුත්ත අදම අපේ නිවසින්, අපේ ගමෙන්, අපේ නගරෙන් පටන් ගනිමු. දරුවන්ට උරුම පරිසරය සුරකිමු. සොබාකෙත පුවත්. COVID-19 වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතු බවට සෞඛ්‍යාංශ විසින් නිර්දේශ කර ඇත. එනමුත් බොහෝ දෙනෙක් නිසි ප්‍රමිතියකින් තොරව නිපදවන මුහුණු ආවරණ පැළඳීමත් ඒවා නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීමත් නිසා කසල කළමනාකරන ගැටලුවක් නිර්මාණය වී ඇත. පාවිච්චින් පසු බැහැර කරන මුහුණු ආවරණ තැන තැන දැමීම මගින් විෂබීජ පරිසරයට නිරාවරණය වීම මෙන්ම පරිසරය අපිරිසුදු වීමද සිදුවේ. එයින් නියමිත ප්‍රමිතියකින් යුතු නැවත නැවතත් භාවිත කළ හැකි මුහුණු ආවරණ භාවිත ගැනීමට කටයුතු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී. ලෝක පරිසර දින සැමරීමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඔමෙගා ලයින් ඇපරල් සමාගම කළ විශේෂ ඉල්ලීමකට අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පසුගියදා එම ආයතනයේදී පරිසර සංරක්ෂණ පිළිබඳ දැනුමත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ අනුව කසල කළමනාකරණය, තිරසර සංවර්ධනය සහ පරිසර නීති යන මාතෘකා ඔස්සේ පරිසර ප්‍රවර්ධනාංශයේ පරිසර නිලධාරීන් වන ප්‍රබුද්ධ සිරිවර්ධන සහ කේෂාන් රංජිත යන මහත්වරුන් විසින් දේශන පවත්වන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ ඔමෙගා ලයින් ඇපරල් සමාගමේ කාර්ය මණ්ඩලය නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මනා උනන්දුවකින් මෙම වැඩසටහනට සහභාගී වූහ. මෙවර ජගත් පරිසර දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ වයම් පළාත් කාර්යාලය විසින් කුරුණෑගල ඇත්කඳ විහාරවාසී වීරපොකුණේ සුමංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ විහාර භූමිය තුල රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. එමෙන්ම එම විහාරයට අනුබද්ධ වෙනත් විහාරස්ථාන දෙකකටද මී පැල 20ක් බෙදා දීමද සිදු කරන ලදී. එමෙන්ම ජල පෝෂක ප්‍රදේශාශ්‍රිතව රෝපණය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත මී පැල බෙදා දීමද මෙහිදී සිදු කෙරිණ. පරිසරය සුරකීමේ මහා පුණ්‍ය කර්මයට අපි සියලු දෙනාම දායක වෙමු. ඒ ගැන කියන හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා. මම ඉතාමත් සන්තෝෂ වෙනවා පරිසර අධිකාරියත් ඒ වගේම රජය අධ්‍යයත් කරලා තියෙන මේ පරිසර සුරකීමේ ජාතික කර්තව්‍යයට එකතු වීම පිළිබඳව. මොකද පරිසරය සුරකීම අපි සියලු දෙනාගේම වගකීමයි. ඉතින්
රජය දැන් මේ අවස්ථාවේදී ලන්ච් ෂීට්, shopping bag, එසේත් නැත්නම් සිලිසිලි බෑග්, ග්‍රෝසරි බෑග් සහ පොලිස්ටයිරීන් ආහාර ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කිරීම වගේම විකිණීම සහ භාවිතා කිරීමද තහනම් කරලා තියෙනවා. ඉතින් අපි මේ තහනම් නිෂ්පාදන භාවිතා කිරීමෙන් අයින් වෙලා පරිසර හිතකාමී ඒ වගේම දි รา පත් වන දෙයින් සැකසුණු ගමන්මලු shopping bag සහ ආහාර ඇසුරුම් පෙට්ටි භාවිතා කිරීමට පෙළඹීමෙන් අපේ පරිසරයත් අපේ රටත් සුරක්ෂිත කරන්න අපිට පුළුවන්. ඉතින් මේ ජාතික කර්තව්‍යයට ඔබ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය කාරුණිකව ලබා දෙන ලෙස මම ඔබ සියලු දෙනාගෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මුදලාලි මේ බඩු ටික දාන්න. එපා මුදලාලි. පරිප්පු? නෑ. ඔය shopping bag එක. ඔය බඩු ටික දාන්න මුදලාලි කඩදාසි බෑග් එකකට. දවසකට shopping bag ලක්ෂ ගාණක් පරිසරයට එකතු වෙනවා. මාත්‍යා බඩු ටික ලොකු shopping bag එකක දාමුද? එපා. මෙන්න මේ බෑග් එකට දාන්න. shopping bag නිසා වෙන්නේ මුදලාලි පරිසරෙත් විනාශ වෙලා මිනිස්සුත් ලෙඩ වෙන්නේ. හැමෝම මහත්ය වගේ හිතනවා නේද? අපේ රට පරිසර හිතකාමී කරන්න අපිම පටන් ගමු. මධ්‍යම පරිසර අධිකාරියේ පණිවිඩයකි. එසේනම් අද අපි සමුගෙන යනවා සොබාකෙතින්. ලබන සතියේත් හමු වීමේ බලාපොරොත්තු වෙන සොබාකෙත මධ්‍යම පරිසර අධිකාරිය අනුග්‍රහයෙන් ඔබ මෙත ගෙනාවේ. ලබන ඉරිදාත් අපි හමු වෙන බලාපොරොත්තු වෙන දැන් සමුගෙන යන්නේ නදීකා ගුණරත්න සමගින් මම හිමානන්ද රාජපක්ෂ. සුබ සතියක් ඔබට. අද සොබාකෙත වැඩසටහන සඳහා උපදේශකත්වය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ, අධ්‍යක්ෂණවල් හේමන්ත ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂණවල් ගාමිණී ජයසිංහ සමග පරිසර ප්‍රවර්ධනාංශයේ අධ්‍යක්ෂකා ශාමණී පෙරියා පෙරුමා. අධීක්ෂණය දීපාල් ද සිල්වා, සම්බන්ධීකරණය මදුෂිකා දිල්හානි, විවිධ සහාය ඩයනි අමලිකා සමග වින්ද්‍යා ඒකනායක. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්, නිෂ්පාදනය උපුල් චන්දන. අපි ලබන සතියේත් මුණ ගැසෙමු සුභාකෙත සමගින්. සුබ සතියක්. අපේ රුස්නෙන් පවා පරිසරය නිවේවා. අපේ රුස්නෙන් පවා පරිසරය